ආයුබෝවන් සුබදෑසනක් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. ඔබ එකතු වෙන්නේ සතියක පත්තරමේන්තුවත් එක්ක. අද දවස සෙනසුරාදා දවස පෙබරවාරි මාසේ 13 වෙනිදා සෙනසුරාදා දවසේ ජාතික පුවත්පත් කියන්නේ මොනවද කියලා බලන්න අපි සූදානම් වෙන්නේ. රටේ තුටින් විවිධ කතාබහ ඇහෙනවා. ඊයේ දවසේ අපිට අහන්න ලැබුණු කාරණාවක් තමයි බ්‍රිතාන්‍යයේ පැතිරෙන ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන කොරෝනා වෛරසය. ඒ වෛරසය වැළඳුණු ආසාදිතයන් 4 දෙනෙක් අපේ රටෙන් ප්‍රදේශ 4කින් වාර්තා වෙනවා කියලා. මේක ටිකක් අර හිතට ගන්න ඕන තත්ත්වයක් කියලා අපි විශේෂයෙන්ම කියන්න ඕනේ. මේ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඒ වගේම සෞඛ්‍ය අංශ අදාළ බලධාරීන් මේ වෙනුවෙන් අවශ්‍ය වැඩ කොටස ඉටු කරමින් සිටින මොහොතක්. ඒ නිසාම ජාතික පුවත්පත් විවිධ තොරතුරු වාර්තා කරන අතරදී අපි සූදානම් මේ සියල්ලම ඔබට ඉතාමත් ඉක්මනින් කියන්න. ඒ වගේම සුපුරුදු විදිහට මන් දවසෙත් අලුත් පොතක් ගැන කියන්නත් සූදානම්. ඊට කලින් සමීර සුබදෑසනක්. සුබදෑසනක් නාඩි. අපි සූදානම් අද දවසේදී ජාතික පුවත්පත්වල තොරතුරු බලන්න. ඊට කලින් නජිත් අපි සඳහන් කරන්න ඕනේ අද උදෑසනම සෙනසුරාදා දවසේ විශේෂයෙන්ම බොහෝ දෙනෙක් තවමත් දැන් මේ අපිට තිබෙන අභියෝගය ගැන එතරම් හිතන්නේ නැතුව සෞඛ්‍ය නීති රීති අනුගමනය කරන්නේ නැතුව කටයුතු කරනවා කියන කාරණය දැන් නම් පැහැදිලිවම තිබෙනවා. ඒ නිසා තමයි සෞඛ්‍ය අංශ නිතරම ලබා දෙන උපදේශය තමයි සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් එක්ක ජීවත් වෙන්න කියන කාරණේ. අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගය තාම අපිට අයින් කරන්න හැකියාවක් ලැබෙන්නේ. අභියෝගය ජයග්‍රහණය කරන්න ඕනේ. අභියෝගය ජයග්‍රහණය කරන්න නම් නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ යුතුමයි. ඉතින් මේ කාරණේ අපි අද උදෑසනම මතක් කරන්න ඕනේ. ඒ අභියෝගයට අපි මුහුණ දිය යුතුම නිසාවෙන්. ඒ නිසා ඊයේ දවස වන විට නජිත් අපේ රටේ මේ කොරෝනා තත්ත්වය පිළිබඳව මතක් කිරීමේදී කොරෝනා රෝගීන් වාර්තා වෙනවා 74056 දෙනෙක් රට තුලින් කොරෝනා රෝගීන් වාර්තා වෙනවා. ඒ වගේම ඊයේ දවසේදීත් 940 දෙනෙක් හඳුනා ගන්නවා රෝගීන් හැටියට. ඒ වගේම මේ තත්ත්වය මේ විදිහට තිබුණත් නජිත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ 66984 දෙනෙක් සුවය ලබා තිබෙනවා. පූර්ණ සුවය ලැබූ පිරිසට ඇතුළත් වෙනවා. ඒ වගේම අවාසනාවන්ත විදිහට මරණ 384ක් රට තුලින් වාර්තා වී තිබෙනවා. ඒ නිසා රටේ අවධානම තවම පහව ගිහිල්ලා නැහැ. ඒ නිසා කල්පනාවෙන් සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරමින් සෞඛ්‍ය ආපදාවක් රට තුල තිබෙන නිසාවෙන් ඔබ නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරන්න කියලා අපි මතක් කරන්න කැමතියි. නිතර අත්සේදීම මුවාවරණ පැළඳීම කියන කාරණය අනිවාර්යෙන්ම තවමත් සිදු කළ යුතුයි. නජිත් මේ කාරණය මතක් කරන ගමන්ම විශේෂයෙන්ම හෙට දවස ගැන සිහිපත් කරද්දී හෙට 14 වෙනිදා නජිත් ආදරවන්තයින්ගේ දිනය. ආදරවන්තයින්ගේ දිනයට දැන් විවිධ උත්සව සංවිධානය කරලා තිබෙනවා කියලා ආරක්ෂක අංශ වලට තොරතුරු ලැබිලා තියෙනවලු. සාද පැවැත්වෙනවා. ඒ වගේම විවිධ උත්සව සංවිධානය කරලා තිබෙනවා. මේ සියල්ල ටිකක් සීමා කරන්න කියලා ඊයේ දවසේදී ආරක්ෂක අංශ ඉල්ලීමක් කළා. හැබැයි පරිසර අමාත්‍යාංශය වෙනම කතාවක් කිව්වා. පරිසර අමාත්‍යාංශයේ පරිසර ඇමතුමා මහින්ද අමරවීර මහතා ඉල්ලීමක් කරනවා අමාත්‍යවරයා හැටියට ආදරවන්තයින්ගේ දිනයට පැලයක් හිටවන්න ආදරවන්තයින්ට ආරාධනාවක් කළා. ඒ නිසා අපි දැන්ම මේක මතක් කළේ හෙට දවසට සූදානමක් තියාගන්න පැලයක් අරගෙන ලෑස්ති වෙන්න. හෙට දවසේ ආදරවන්තයින්ගේ දිනයට පැලයක් හිටවලා ඒ සුබ කටයුත්ත එහෙම නැත්නම් ඒ හොඳ කටයුත්තට එකතු වෙන්න කියලා තමයි ආදරවන්තයින්ගෙන් ඉල්ලීමක් කරන්නේ. ඒත් එක්කම ආරක්ෂක අංශ ඉල්ලීමක් කරා. නියෝජ්‍ය පොලිස්පතිතුමා අජිත් රෝහණ මහතා ඉල්ලීමක් කරා ඊයේ දවසේදී සමාජ මාධ්‍ය ඔස්සේ නජිත් විවිධ වංචනික ක්‍රියාවන් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා කල්පනාවෙන් ඉන්න විවිධ තෑගි ලැබෙනවා කියලා කෙටි පණිවිඩ එන්න පුළුවන්. මෙන්න මේ දේවල් ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලාත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලීමක් කළා. අපි මේ දේවල් මතක් කළේ හෙට දවස සුවිශේෂී. ඒ නිසා කොරෝනා අවදානම් පහව ගිහිල්ලා නැහැ. මේ කරුණුත් එක්ක ඔබේ අවධානය තියාගෙන ජීවත් වෙන්න කියලා තමයි අපි ඔබට මතක් කරන්නේ අද උදෑසනම. නජිත් ඒ අතර විශේෂම සමීර දැන් ඊයේ දවස ගත්තාම අපේ රටෙන් ආසාදිතයන් 900කට වැඩි ප්‍රමාණයක් වාර්තා වුණා. ලෝක තත්ත්වය ගැනත් අනිවාර්යෙන් කතා කරන්න. අපේ රටේ තත්ත්වය පිළිබඳව අපි විශේෂයෙන් කතා බහ කරනකොට දවසකට දැන් ආසාදිතයන් 900කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙනවා. මේක ටිකක් බරපතල තත්ත්වයක්. ඒ හින්දා ඔබ අවධානයෙන් කටයුතු කරන සමාජයේ ගැවසෙනකොට සුපුරුදු අර සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු කරන්න. සමහර වෙලාවට කොරෝනා සමීර අර වාර්තා වෙච්ච මුල් කාල සීමාවේදී අපි ඕනවටත් වැඩිය පරිස්සම් වුණා. හැම මොහොතේම අර අත් දෙක සමහරලාට සැනිටයිස් කරනවා. එතකොට මේ මීටරේ දුරස්ත භාවය පවත්වගෙන යනවා. හැබැයි දැන් මේ දේවල් වලට මොකද වෙලා තියෙන්නේ? මේ දේවල් දැන් තමයි තියෙන ඕන කාලේ. ඒ හින්දා ඒක ගැන අවධානයෙන් ඉන්න ලෝකයක් විදිහට ගත්තාම 10 කෝටි
87,269 දෙනෙකුට කොරෝනා ආසාදනය වෙලා තියෙනවා. ඒ වගේම 23,92,291 දෙනෙක්ට ජීවිත අහිමි වෙලා තියෙනවා කොරෝනාවෙන් මුළු මහත් ලෝකෙම. සුවය ලැබපු පිරිස ගත්තොත් එහෙම 8,99,830 දෙනෙකුට සුවය ලැබිලා තියෙනවා. කෝටි 10කට වැඩි දැන් ලෝකේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය විවිධ රටවල විවිධ මේ කොරෝනා වෛරස් ප්‍රභේද ව්‍යාප්ත වෙන්නත් පටන් අරන් මේක ඉතින් ටිකක් සැලකිය යුතු තත්ත්වයක්. සමිර? ඔව් නජිත් අපිට ඒ තොරතුරුත් එක්ක අද දවසේදී පොතක් පිළිබඳව නජිත් සඳහන් කරන්න සූදානම් වෙනවා. අපි ඒ ගැනත් අවධානය යොමු කරමු මුලින්ම. අද දවසේ අපි තෝරගන්න පොත නම් කරලා තියෙන්නේ කඩා වැටෙන තරුවක් කියලා ටිකක් වෙනස් විදිහට මේ පිටකවරයක් නිර්මාණය කරලා තියෙන්නේ. කඩා වැටෙන තරුවක් කෘතිය. මේක රචනා කරලා තියෙන ලක්ෂ ජයවර්ධන 2019 අවුරුද්දේ රජත පුස්තක සම්මාන අවසන් වටේට නිර්දේශිත වුණු කාව්‍ය සංග්‍රහයක් මේ විදිහට අපි ඔබට අද දවසේ තොරතුරු කියන්නේ කඩා වැටෙන තරුවක් 2018 ධර්මසිරි ගමගේ අනුස්මරණ සාහිත්‍ය තරගාවලියේ ප්‍රථම ස්ථානයේ දිනු කාව්‍ය සංග්‍රහය. මේ කාව්‍ය සංග්‍රහය මේ පිදුම ටිකක් විශේෂයි සමීර. පිදුම ගැන අවධානය යොමු කළොත් එහෙම මේ සිහිනේට නාවත් සුදු ඇත්තු බෝසතෙක් මෙන් මා රැකගත්තු අම්මට ඒ වගේම හිස මත නොදුටුවත් මිනි ඔටුනු රජෙක් වාගේම මට පෙනුණු තාත්තට කියලා අම්මටයි තාත්තටයි මේ පිදුම මේ සුලක්ෂ අද දවසේ සුලක්ෂ මේ විදිහට සමවෙන්නුන ඉලක්ෂ අපේ ඉලක්ෂ ජයවර්ධන අපේ සහෘදයා මේ විදිහට පිදුම ඒ ගැන සටහන් කරලා තිනු. ඒ අතරේ පළවෙනි කවිය තෝරගත්ත මේ දුවගේ චිත්‍රය කියලයි මේ කවිය නම් කරලා තියෙන්නේ. අහසකට ලස්සනම ගෑවමයි දම්පාට හඳත් අයිනෙන් අඳිමු එය නැතිව බැහැරෑට දුවේ නුඹ දන්නවද දුරයි හඳ හාවාට අඳින්නට ඕනේ නැහැ ඒ නිසා ආවාට චිත්‍රයට නගද්දී එක එකින් නැන්දාට අහස සයුරයි දුරයි බර වැඩි මකෙදුට ගගනතේ මායිමේ නුමැදුපු පවුලාට ළඟින් තවකෙක් අඳිමු තනිය හොඳ නෑ ඌට ටීචරුත් ලකුණු දෙයි නොවෙන් බිය සංකාව දැන් හරිම ලස්සනයි වෙරළ ළඟ හැන්දෑව චිත්‍රය අපි නොඇඳ ඉමු දුවේ අපි දෙන්නාව එහෙම උනොතින් ළමයි සොයයි නුඹේ අම්මාව මේ දුවගේ චිත්‍රය කවි පන්තිය ඉලක්ෂ ජයවර්ධන බොහොම අපූර්වට පද කලපලා තියෙනවා. අම්මා කෙනෙක් නැතුව තාත්තා කෙනෙක් එක්ක හැදෙන දුවෙක් ගැන බොහොම අපූර්වට ඒ කවි පන්තිය රචනා කරලා තියෙන්නේ. මේ පිදුම ළඟම සටහන් කරලා තියෙනවා සමීර මේ මම කඩා වැටෙන තරුවක් ඕනේ නැහැ වෙන මොනවත් ඇස් දෙක පියාගෙන ඉල්ලන්න ඔබ කැමැතිවරයක් දැන් පොත කියවලා බැලුවොත් ඔබ වෙනුවෙන් ඇති එකදු හරි කවියක්. ඔබ වෙනුවෙන් ඕනතරම් කවි මේ පොතේ ඇති. පුළුවන් නම් වෙලාව තිබ්බොත් අරගෙන කියවන්න රස විඳින්න ඉලක්ෂ ජයවර්ධන රචනා කරපු කඩා වැටෙන තරුවක් කෘතිය ගැන අද අපි ඔබට මේ විදිහට කිව්වේ. ඔබටත් පුළුවන් පොතක් ගැන අපිට විස්තර දෙන්න. පොතක් රචනා කරලා තියෙනවා නම් අපිට එවන්නත් පුළුවන්. අපි හැම දවසකම සෙනසුරාදා සහ ඉරිදා දවස්වල සතියක පත්තරමේන්තුවෙන් මේ පොත් ගැන ඔබට කියන්න සූදානම්. දැන් බලමු අද දවසේ ප්‍රධාන සිරස්තල මොනවද කියලා. අපි යනවා මුලින්ම ජාතික පුවත්පත් වාර්තා කර තිබෙන ප්‍රධාන සිරස්තල දෙසට අවධානය යොමු කරන්න. දිවයින පුවත්පතෙන් අපි ආරම්භ කරනවා ප්‍රධාන සිරස්තලය. දිවයින වාර්තා කර තිබෙන්නේ මුල් පිටුවට කල්පැන්න ඖෂධවලට අලුත් ලේබල් ගහලා ප්‍රධාන සිරස්තලයේ විදිහට අරගෙන එනවා. බොරැල්ල ගබඩා දෙක වටලයි ආනයනකරු අත්අඩංගුවට ප්‍රධාන සිරස්තලයේ විදිහට ගන්නේ. රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කල්ලිකුත්තු ඖෂධ සහ වෛද්‍ය උපකරණ විශාල ප්‍රමාණයක් නව නිෂ්පාදිත දින යොදා නැවත ඇසුරුම් කිරීමේ චාවාරමක නිරතව සිටි බොරැල්ල ගෝතමී පාරේ වෛද්‍ය උපකරණ ආනයනකරුවෙකු ඊයේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාශය හා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙක්ව සිදු කළ මෙහෙයුමකින් පසුව අත්අඩංගුවට අරගත්ත කියලා තමයි ප්‍රධාන සිරස්තලයේ දිවයින අරගෙන එන්නේ. මෙම වැටලීම සිදු කරන අවස්ථාව වන විට එම ව්‍යාපාරිකයාට අයත් ඖෂධ ගබඩා දෙකක මෙම චාවාරම සිදු කරමින් තිබුණු අතර එම කල්ලිකුත්තු ඖෂධවල ඇලවීම සඳහා ගෙනවෙත් තිබුණු නව නිෂ්පාදිත හා කල්ලිකුත්තු දින සඳහන් කර තිබුණු ලේබල් තොගයක්ද අත්අඩංගුවට ගත්ත කියලා තමයි ප්‍රධාන සිරස්තලය වාර්තා කරන්නේ දිවයින අද දවසේදී. මේ සිරස්තලයේ ඊයේ දවසේදී රටේ ප්‍රධාන කතාබහට ලක්වුණු මාතෘකාවක් බවට පත් වුණා නජිත්. එනිසා දිවයින පුවත්පත වගේම ප්‍රධාන පුවත්පත් කිහිපයකම අද දවසේදී මුල් පිටුවලට මේ ප්‍රවෘත්තිය අරගෙන අවිල්ලා තිබුණා. අපි ඊළඟ සිරස්තලයේ දෙසට අවධානය යොමු කරන්නේ දිනබින පුවත්පත වාර්තා කරන සිරස්තලයක් විදිහට කනක් බිහිරි වන ලෙස පහර කෑ සිසුවාට ලක්ෂ 6 මාරක
වන්දියක් දෙන්න ප්‍රධාන සිරස්තලයේ විදිහට අරගෙන එනවා දිනමින අද දවසේදී. නෙල්කා මැදගෙදර ලියන වාර්තාව මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයෙකු විසින් 15 අවුරුදු සිසුවෙකුට පහර දී ශ්‍රවණ හැකියාව අහිමි කිරීම තුළින් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කරනවා. මේ සිරස්තලය දිනමින මුල් පිටුවට අරගෙන ඇවිල්ලා තිබුණා මේ විදිහට. ඒ වෙනුවෙන් රුපියල් 6,50,000ක වන්දියක් අගතියට පත් ශිෂ්‍යයාට වන්දි වශයෙන් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ අදාළ ගුරුවරයාට නියෝග කරා කියලා තමයි සඳහන් වෙන්නේ. පාසලේ කෙටි තාපයක වාඩි වී සිටීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර කනහරහා පහරක් එල්ල කිරීමෙන් මෙම සිසුවාගේ වම් කන පූර්ණ කාලීන ශ්‍රවණාබාධිත තත්වයකට පත් කිරීම මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් රුපියල් 6,50,000ක වන්දි මුදලක් එම සිසුවාට ගෙවන ලෙස එම පහර දීම කළ ගුරුවරයාට සහ රජයට දැනුම් දුන්නා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. ඒ දිනමින වාර්තා කර තිබෙන ප්‍රධාන සිරස්තලයේ නජිත් කනක් බිහිරිවන් ලෙස පහර කෑ සිසුවාට ලක්ෂ 6මාරක වන්දියක් ලැබුණා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ගුරුවරෙක්ට දරුවෙක්ට දඩුවම් දෙන්න හැකියාව තියෙනවා. හැබැයි මෙච්චර දරුණු විදිහට දඩුවම් දෙන්න හැකියාවක් නැහැ. ඒ නිසායි ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ දඩමුදල් නියම කරලා තින්නේ. විශේෂයෙන්ම දඩුවමක් විදිහට කනේ පහරක් එල්ල කළත් කනක් බීරි වෙන විදිහට කනක් බිහිරි වෙන විදිහට ඒ විදිහට දඬුවම් කරන්න හැකියාවක් නැහැ. මේක ටිකක් සැලකිය යුතු තත්ත්වයක්. හැබැයි හැමදෙනෙක්ම හිතන්න එපා මේ සිද්ධිය හරහා මේ දරුවන්ට දඬුවම් කරන්න ඒ තියෙන ඇති අයිතිය වළක්වනවා කියලා. ගුරුවරයෙක්ට දඬුවම් කළා දරුවෙක්ගේ වැරැද්දක් හදන්න පුළුවන් නම් ඒක බොහොම වටින දෙයක්, වටින කාරණාවක් දරුවෙක්ගේ අනාගතය වෙනුවෙන්. හැබැයි මෙහිම දඬුවම් නම් කරන්න හැකියාවක් නැහැ, අයිතියක් නැහැ. අද ඩේලි නිවුස් පුවත්පතත් ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ ඒ කාරණාව. orders state school teacher to pay 650,000 rupees compensation to student for slapping incident. Supreme Court reaffirms corporal punishment ban විදිහට තමයි මේ සිරස්තලය යොදමින් සඳහන් කරන්නේ. ලක්මාල් සූරියගොඩ අධිකරණ වාර්තාකරු. The Supreme Court yesterday ordered the state and a school teacher who slapped a child across and to the face to pay compensation of 650,000 to the child, causing permanently auditory impairment. මේ පූර්ණ කාලීන ශ්‍රවණාබාධිත තත්වයට පත් වුණු මේ දරුවා වෙනුවෙන් රුපියල් ලක්ෂ 6මාරක මුදලක් වන්දියක් විදිහට ගෙවන්න කියලා, දඩයක් විදිහට ගෙවන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊයේ දවසේ නියම කළ තිබේ. ඒ ගැන ඩේලි නිවුස් පුවත්පත ඔය විදිහට කියන්නේ. අතරේ ලංකාදීප ප්‍රධාන සිරස්තලය අද දවසේදී වෙන්වන්නේ කොරෝනාව පිළිබඳව. කොරෝනාවේ අලුත්ම ප්‍රභේද පිළිබඳව ඊයේ දවසේ අපිට වාර්තා වුණා. සැර කොරෝනා වෛරස ප්‍රදේශ 4කින් හමු වෙයි කියලා නව රැල්ලක අවදානමකුත් ඇති වෙලා කියලා අද ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයේ විදිහට කියනවා. ජපුර වෛද්‍ය පීඨයේ ආචාර්ය ජීවන්දර කියයි. සුජිත් හේවාජොලිගේ මේ පොත ලියන්නේ බ්‍රිතාන්‍යයේ ඇතුළු රටවල් රැසක පැතිර ගොස් ඇති වැඩි ප්‍රචාරණ නැත්නම් ව්‍යාප්ත වීමේ හැකියාවක් සහිත නව ප්‍රබල කොරෝනා වෛරස ප්‍රභේදය දිවයිනේ ප්‍රදේශ 4කින් හමු වී ඇති බවට තොරතුරු වාර්තා වෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්ත වේද හා සෛල ජෛව විද්‍යාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවා කියලා ලංකාදීපය අද ප්‍රධාන සිරස්තලයේ විදිහට තොරතුරු වාර්තා කරනවා. අපි වැඩිදුරටත් අවධානය යොමු කළොත් එහෙම විශේෂයෙන්ම දැන් කොරෝනාව පිළිබඳව මුළු රටේම ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන මොහොතක තමයි අර බ්‍රිතාන්‍යයේ මේ කොරෝනා ප්‍රභේදය අපේ රටට පැමිණෙයිද කියන බය අපිට තිබ්බ. හැබැයි දැන් මේ වෙනකොට ප්‍රදේශ 4කින් මේ පිළිබඳව වාර්තා වෙනවා කියලා තියෙනවා. කොළඹ, අවිස්සාවේල්ල, බියගම හා වවුනියාව යන ප්‍රදේශවල ලැබුණු ආසාදිතයන්ගේ ජෛව පටල සාම්පල පරීක්ෂා කිරීමේදී නව වෛරසය මෙසේ හඳුනා ගැනුණු බව එතුමන් සඳහන් කළා. මේ ප්‍රදේශවල ලැබුණු කොරෝනා ආසාදිතයන්ගේ ජෛව පටල සාම්පල 92ක් පරීක්ෂාවට ලක් කළ බවද මේ සාම්පලවල වැඩි වශයෙන් තිබී හමු වූයේ මෙරට මුල සිටම පැවති 14.11 යන සාමාන්‍ය වෛරස් ප්‍රභේදයේ බවද ජීවන්දර මහතා කිව්වා. අලුතින් හම්බ වෙලා තියෙන B117 ප්‍රභේදය ප්‍රදේශ 4කින් මේ වෙනකොට හම්බ වෙලා තියෙනවා. ඒ ගැන සෞඛ්‍ය අංශ, වෛද්‍ය අංශ විමර්ශනය කරමින් ඉන්නවා කියලා එතුමන් සඳහන් කරනවා. ඒ වගේම සෞඛ්‍ය අංශය පිළිබඳව ඊ දවසෙත් සඳහන් කළා. ඔය අතර ඩේලි මිරර් ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ අද සිරස්තල දෙකක් වාර්තා කරනවා. ඩේලි මිරර් පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට rapidly transmissible new UK variant found in Sri Lanka. මේ ඉතාමත් ඉක්මනින් පැතිර යන බ්‍රිතාන්‍යයේ නව කොරෝනා වෛරසය අපේ රටින් හමු වුණු බව ඩේලි මිරර් පුවත්පත එක ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරනවා. අනෙක් සිරස්තලයේ detection of new variant we have nothing much to do says health ministry. අපිට වැඩි යමක් කරන්න
අවශ්‍ය නැහැ කියන කාරණාව එතුමන්ලා සඳහන් කරනවා. මේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා health DG to issue certain circulars to change current guidelines if necessary. මේ අවශ්‍ය නම් දැනට පවතින මාර්ගෝපදේශයන් නැත්නම් මේ ක්‍රියාමාර්ග වෙනස් කරන්න උපදෙස් ලබා දෙනවා ඉතාමත් ඉක්මනින්. Possibility that new variant entered country through tourists still unlikely. මේ ප්‍රභේදය අපේ රටට ඇතුළු වුණේ විදේශිකයන් හරහාද? ඒ පිළිබඳව තාමත් හඳුනගෙන නැහැ. කෙසේ වෙතත් ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙනවා. ඔය අතර new variant detected from Colombo, අවිස්සාවේල, බියගම and වවුනියා. මේ වවුනියාව ඒ වගේම බියගම, අවිස්සාවේල සහ කොළඹ ප්‍රදේශවලින් හම්බ වෙලා තියෙන්නේ. Samples received from January to first week of February 2021. ජනවාරි මාසේ පළමු සතියේ ඉඳන් පෙබරවාරි මාසේ වෙනකන් ගත්ත සාම්පල හරහා තමයි මේ වෛරසය තිබෙන බවට තහවුරු වෙලා තියෙන්නේ. දැන් ටික දවසක් වෙනවා මේ සාම්පල අරගෙන. ඔබ හිතන්න ඔබත් පරිස්සමෙන් ඉන්න. දැන් මේ සාම්පල ලබාගත් පිරිසට හසු නොවුණු අයෙක්ට මේ වෛරසය වැළඳිලා නම් තත්ත්වය ටිකක් දරුණු වෙන්න පුළුවන්. ඒ හින්දා අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න කියලා අපි විශේෂයෙන් මතක් කරන්න කැමතියි. අද Daily Mirror ওই විදිහට ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන්නේ. ඔව් නජිත් ඔබ සඳහන් කළ ආකාරයට මේ ප්‍රවෘත්තියට ඊයේ දවසේදී වැඩි ඉඩකඩක් ලැබුණා. රටේ බොහෝ දෙනෙක් කතා බහට ලක් කළා මේ මාතෘකාව. ඒ නිසා ජාතික පුවත්පත් සියල්ල මේ විදිහට ප්‍රධාන සිරස්තල අරගෙන අවිල්ලා තිබුණා. දිවයිනත් ඒක වාර්තා කර තිබුණා. මේක 50%ක වැඩි වේගයකින් ව්‍යාප්ත වෙනවා කියලා. ඒ වගේම දිනමින පුවත්පතේ මුල්පිටුවේ ප්‍රධාන සිරස්තල අතරට ওই ප්‍රවෘත්තියට ඉඩකඩ ලබා දීලා තිබෙනවා. ඒ නිසා අපි මේ ප්‍රවෘත්තිය පිළිබඳව අවධානය මේ විදිහට තියලා අවධානයක් තියෙනවා කියන එක ඔබ දැන් දැනුවත් වෙන්න ඕනේ අනිවාර්යෙන්. මේ නිසා ප්‍රභේද කිහිපයකින් මේ වෛරසය ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ඒ නිසා අවධානම අරගන්න. ඒ නිසා ඔබේ ජීවිතයේ ඒ වගේම ඔබ ආශ්‍රිතයෙක් නොවී සිටීම, ඔබේ සමීපතමයන් ආශ්‍රිතයෙක් නොවී සිටීමට වග බලා ගැනීම ඔබ සතු වගකීමක් වෙනවා. අපි යනවා ඊළඟ ප්‍රවෘත්තිය දෙසට අවධානය යොමු කරන්න. දිවයින පුවත්පතෙන් අපි උපුටා ගන්නේ දිවයින වාර්තා කර තිබෙන ප්‍රධාන සිරස්තල අතරේ නීතිපතිත් පාස්කු කොමිසමේ වාර්තාව ඉල්ලයි. ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්න මේ විදිහට මුල් පිටුවට අරගෙන එන සිරස්තල අතරේ නීතිපතිත් පාස්කු කොමිසමේ වාර්තාව ඉල්ලයි. දිවයින වාර්තා කර තිබෙන සිරස්තලයක් දෙසට අපේ අවධානය යොමු කරනවා. නජිත් අපි යනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දුන් පාස්කු ප්‍රහාර මාලාව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ඇතුළත් වාර්තාවේ පිටපතක් තමා වෙතද ලබා දෙන ලෙස නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයාගෙන් ඊයේ ලිඛිත ඉල්ලීමක් කළා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ දිවයින පුවත්පතේ මුල් පිටුවට අරගෙන එන සිරස්තලය. ඒත් එකම මේ වාර්තාව වැඩිදුරටත් අරගෙන ගිහින් තිබෙනවා මේ විදිහට. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලබන විමර්ශන වාර්තා සහ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ විත්තිකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු කර නඩු පැවරීමට ඉදිරියේදී පියවර ගැනීමට නියමිත බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කරනවා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. ඒ තමයි දිවයින මුල් පිටුවේ තිබෙන ප්‍රධාන සිරස්තලයක්. නජිත් අද ශ්‍රී ලංකා දීප පුවත්පතත් මේ පුවත වාර්තා කරනවා. සමීර විශේෂයෙන්ම නීතිපතිතුමන් සඳහන් කරපු කාරණාව පිළිබඳව ලංකාදීපේ මේ විදිහට ලියන පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාවේ පිටපතක් නීතිපති ඉල්ලයි. ජනපති කොමිෂන් සභාව වාර්තා ළඟදීම මැති සභේට කියලත් තොරතුරු වාර්තා කරනවා. අපි වැඩි දුරටත් අවධානය යොමු කළොත් එහෙම පාස්කු ප්‍රහාර ජනපති කොමිසමේ වාර්තාවේ පිටපතක් නීතිපතිතුමන් විසින් ඉල්ලලා තියෙනවා. පාස්කු විරුද්ධින මරාකින් මැන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් තමන්ට ලබා දෙන්නයි ජනාධිපති ලේකම්වරයාගෙන් නීතිපතිතුමන් ඉල්ලීමක් කර ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙන්නේ. පාස්කු ඉරිදින බරාකින මැද ප්‍රහාරය එල්ල කර අපරාධකරුවන්ට එරෙහිව චෝදනා එල්ල කිරීමට අවශ්‍ය කටයුතු කිරීම සඳහා එම අපරාධ සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක් තමන්ට අවශ්‍ය වේ යැයි සඳහන් කරමින් නීතිපති දප්පොළ දෙලිවේරා මහතා එලෙස ඉල්ලීමක් කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා කියලා ලංකාදීපේ කියන අතරේදී අද ඩේලි නිවුස් පුවත්පතත් ඒ ගැන තොරතුරු වාර්තා කරනවා. ප්‍රධාන සිරස්තලයක් විදිහට ඩේලි නිවුස් පුවත්පතේ මුල් පිටුවේ මෙන්න මේ විදිහට සඳහන් වෙන්නේ නීතිපතිතුමන් ඒ සම්බන්ධයෙන් සඳහන් කරන කාරණාව. AG requests copy of Easter attacks Commission report. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාවේ පිටපතක් තමන්ට ලබා දෙන්න කියලා ඉල්ලපු බව ඩිල්ෂාන් තාරක අද මේ විදිහට ලියන්නේ. Attorney General Dapula de Oliveira has requested a copy of the final report of Presidential Commission of Inquiry into the Easter attacks from the Secretary to the President. ජනාධිපති ලේකම්වරයාගෙන් මේ පිළිබඳව ඉල්ලීම් කර තිබෙන බව තොරතුරු වාර්තා කරනවා. ඒ අතරේ සමීර අපි අර කලිනුත්
කොරෝනාවට වැඩි ඉඩකඩක් ලබා දුන්නා. කොරෝනාව පිළිබඳ අවධානය යොමු කළා. තවත් ප්‍රධාන පුවත්පත් දෙකක අද දවසේ කොරෝනාව පිළිබඳ තොරතුරු වාර්තා කරලා තියෙනවා. විශේෂයෙන්ම යුද හමුදාපතිතුමන්ට අද දවසේදී සම්මානයක් හම්බ වෙලා තියෙනවා කියලා පුවත්පත් වාර්තා කරනවා. ඒ අතරේ සමීර ඩේලි මිරර් පුවත්පත අද දවසේදී කියනවා දැන් අපේ රටේ දෛනික ආසාදිතයන් ප්‍රමාණය 900 සීමාවට ඉක්මවලා ගිහිල්ලා තියෙන. ඊයේ දවසෙත් 900කට වැඩි ආසාදිතයන් 940ක් උටාජිත් ඊයේ දවසේදී වාර්තා වෙනවා අපිට. සුවය ලැබූ ගන්න 66984ක් වෙනකොට 940ක් රෝගීන් දැන් වාර්තා වීම වැඩි වෙන එක තමයි තොරතුරු අපිට සඳහන් වෙන්නේ. එක දිගට අකණ්ඩව දවස් 4ක් මේ ආසාදිතයන් ප්‍රමාණය 900 සීමාව ඉක්මවලා ගියා. මේකට හේතුව මොකක්ද කියලා අද ඩේලි මිරර් පුවත්පත සඳහන් කරනවා. backlog of tests at lab triggered rise in covid patient. විශේෂයෙන්ම මේ කොවිඩ් සම්බන්ධයෙන් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිද්ධ කරන පරීක්ෂණ ප්‍රමාණය නැත්නම් මේ PCR පරීක්ෂණ ප්‍රමාණය දැන් වැඩි වෙලා තියෙනවා. COVID-19 figures expected to rise in coming weeks. ඉදිරි සතිවලදී මේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය තවත් වැඩි වෙන්නට ඉඩකඩ තියෙනවා කියලා අද ඩේලි මිරර් පුවත්පතේ ඉඟියක් ලබා දෙමින් සඳහන් කරනවා. wearing 2 masks highly recommended. මේ මාස්ක් එකක් නෙවෙයි, මුඛාවරණ එකක් නෙවෙයි, දෙකක් පාවිච්චි කරන්න කියලා දැන් සෞඛ්‍ය අංශ වෛද්‍ය අංශ තහවුරු කරන කාරණා අපි සාමාන්‍යයෙන් බොහෝ තැන්වලට ගියාම සමීර අපි දකිනවා බොහෝ පිරිස් මුඛාවරණ දැන් දෙකක් පාවිච්චි කරනවා. අර සමහර වෙලාවට මේ ශල්‍ය මුඛාවරණ නැත්නම් අපි කියන්නේ ඔය සාමාන්‍යයෙන් රුපියල් 14 15ට ගන්න තියෙන මුඛාවරණේ ඉන්න අනතුරුව K95 වර්ගයේ මුඛාවරණ මේ හැම දෙයක්ම දැන් එකක් නෙවෙයි දෙකක් පළඳින්න වෙලා තියෙනවා. මේ සමාජයේ දැන් කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය අපිට වාර්තා වෙනවා ටිකක් වැඩි. අද ජමිලා හුසෙන් මේ පුවත ලියන්නේ a senior health official linked to the health ministry told the Daily Mirror that the high daily COVID-19 figures in recent days was due to the backlog of tests at ලැබොරටරීස් මේ ලැබ්වල නැත්තම් විද්‍යාකාරවල පරීක්ෂණ කටයුතු දැන් වැඩි වෙලා තියෙනවා. පරීක්ෂණ ප්‍රමාණය 14000කට වැඩි ප්‍රමාණයක් දෛනිකව සිද්ධ කරනවා. මේ නිසා කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය දිනින් දින වැඩි ප්‍රමාණයක් වාර්තා වෙනවා කියලා. හැබැයි මේ ප්‍රමාණය අපි අඩු කරගන්න ඕනේ සමීර. මේ ආසාදිතයන් ප්‍රමාණය අඩු කරගන්න අපි හැම දිනෙකම පරිස්සම් වෙන්න ඕනේ කියන කාරණාව අපි නිරන්තරයෙන් මතක් කරන්නේ ඔබට. තවමත් නජිත් දැන් ඔය කියන කාරණාත් එක්කම තමයි සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම දැන් අපි දැන් වෙළඳසැලකට ගියත් ඉස්සර තිබුණා සැනිටයිසර් අත් සෝදා ගන්න අවස්ථාව මේ සියල්ලම තියෙන ආකාරය අපි දැක්ක. දැන් මේවා ටිකෙන් ටික අඩු කරලා තියෙනවා. සෞඛ්‍ය අංශ මේක තමයි සඳහන් කළේ නිතරම මේ කරුණු වලින් බැහැර වෙන්නට එපා කියලා නජිත්. ඒ නිසා තමයි කිව්වේ අත් සෝදා ගැනීම අනිවාර්ය කරන්න. දැන් රෙදිපිලි සාප්පුවකට ගියත් සෙනසුරාදා දවස බොහෝ වෙලාවට ඔබ මේ කටයුතු වල නියැලෙන්න පුළුවන්. වෙළඳ පොළට යන්න පුළුවන්. මේ කිසිම තැනක දැන් අර සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරන එක අඩු වෙලා තියෙනවා. ඒ නිසා තමයි බොහෝ දෙනෙකුට මේ ආසාදිතයන් බවට පත්වීම ඉඩකඩ වැඩි වෙලා තියෙන්නේ. නව ප්‍රභේදය ඇවිල්ලා තියෙනවා. නව ප්‍රභේදයත් එක්ක අපිට ගත කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ කරුණුත් එක්ක අර සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයට අනුගමනය කළොත් බොහෝ වෙලාවට මේ දේවල් අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා. 940ක් කියන්නේ පොඩි ප්‍රමාණයක් නෙවෙයි නජිත් දවසකට. මේක ඔබ සඳහන් කළ විදිහටම දින 4ක් එක දිගටම 900 සීමාව ඉක්මවා රට තුලින් රෝගීන් වාර්තා වුණා. යතර සමීර අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරන යුද හමුදාපතිතුමන්ට එතුමන් තමයි කොවිඩ් මර්ධන කාර්යසාධක බලකායේ ප්‍රධානියා විදිහට කටයුතු කරන්නේ. එතුමන්ට සම්මානයක් හිමි වුණු පුවතක් අද දවසේ වාර්තා කරනවා මේ විදිහට. ඔව් දිනබිනයි නජිත් ඒක වාර්තා කරලා තිබුණේ. දිනබින පුවත්පතේ මුල් පිටුවේ එනවා කොවිඩ් පාලන මෙහෙයාගේ යුද හමුදාපතිතුමාට සම්මානයක් කියලා. කොවිඩ්-19 වසංගතයේ පාලනය කිරීමේ කාර්යසාධන බලකායේ ප්‍රධානියා විදිහට නායකත්ව ගති ලක්ෂණ සහ අභියෝගාත්මක භූමිකාව ගෞරවයට පාත්‍ර කරමින් ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රශංසනීය සමාගම් සම්මානෝල්ලේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ සම්මානයකින් ඇගයීමට ලකුණා කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඉතින් යුද හමුදාපතිතුමා කරන කාර්යභාරය මුළු රටක් විදියට ඔබ සියලු දෙනාම දන්නා කාරණයක්. ඒ නිසා හමුදාව ඒ වගේම අනිකුත් ආරක්ෂක අංශ මේ කරන කැපකිරීමට මේ ඇගයීමක් තමයි ලබා දීලා තියෙන්නේ. අපි ජාතික පුවත්පත් බලමින් ඉන්නේ. ලංකාදීපය තෝරගන්න සූදානම්. ලංකාදීපය අද ප්‍රධාන ඡායාරූපයක් විදියට වාර්තා කරන පුවතක්. ඊයේ දවසේ අපි දැක්කා ජනාධිපතිතුමන් දීඝවාපී චෛත්‍යයේ පිළිසකර කිරීමේ වැඩසටහනට මේ හම්බවෙන් නැත්තම් මේ ආධාර මුදල් පිළිගන්න අවස්ථාවක් අද ඡායාරූපයට නගලා වාර්තා කරනවා ලංකාදීපයේ. දීඝවාපී චෛත්‍ය පිළිසකර කරන්නට නා උයන ආරණ්‍ය නාහිමිගෙන් කෝටි 10ක් කියලා ඡායාරූපයක් සහිතව මේ විදිහට වාර්තා කරන දීඝවාපී චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අරමුදල් එක්රැස් කිරීමේ දීඝවාපී අරුණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හත සම්බෝධි විහාරස්ථානයේදී ඊ ආරම්භ වුණා. එහිදී අරමුදල් පළමු දායකත්වයේ ලෙසින් නා උයන ආරණ්‍ය සේනාසනාධිපති අගුල්මඩුවේ අරේනන්ද හිමි
හිමියන් විසින් රුපියල් කෝටි 10ක මුදලක් පරිත්‍යාග කරනු ලැබිය. එම පරිත්‍යාග සහිත චෙක් පත දායක සභාවේ සභාපති චන්ද්‍රකීර්ති බණ්ඩාර මහත්මයා ජනාධිපතිවරයාට මේ උත්සව සභාවේදී පිළිගන්වන අයුරු කියලා මේ ඡායාරූපේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහත්මයාත් ඉන්නවා කියලා ලංකාදීපය ওই විදිහට වාර්තා කරනවා. ඔව් නජිත් දිනවිනත් වාර්තා කරන්නේ ප්‍රධාන ඡායාරූපයේ ඒ විදිහටමයි. දීඝවාපී ආරුණ ආරම්භයේ ජනාධිපතිතුමා සාග්‍රාමාත්‍යවරයා පොල්තෙල් පහන් සිළු දල්වන ආකාරය දැක්වෙන ඡායාරූපයක්. විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයාත් ඒ ස්ථානයේ රැඳී සිටිනවා. දීඝවාපී චෛත්‍යරාජානන් වහන්සේ ප්‍රතිසංස්කරණය වෙනුවෙන් අරමුදල් රැස් කිරීමේ දීඝවාපී අරුණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ හත ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී ආරම්භ වුණා කියලා තමයි සඳහන් කරන්නේ. ඡායාරූපයකුත් එක්ක වාර්තා කර තිබෙනවා. නජිත් මෙහිදී සඳහන් කර තිබුණා ඊයේ දවසේ අපි දැක්කා මහා භාණ්ඩාගාරයේ කිසිදු මුදලක් නැතුව මේ සංවර්ධනය කරන්න අවස්ථාව ලැබෙනවා කියලා තමයි ප්‍රවෘත්ති වාර්තාවල තොරතුරු සඳහන් කර තිබුණේ. ඉතින් සියලුම දෙනා බෞද්ධයන් හැටියට මේ දීඝවාපීය විහාරස්ථානයේ චෛත්‍යරාජානන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීම දකින්න කැමති. ඒත් එක්කම සඳහිරු සෑය චෛත්‍යරාජානන් වහන්සේ නොවැම්බර් 18 වෙනිදා වන්දනාමාන කිරීම සඳහා බැතිමතුන්ට අවස්ථාව ලබා දීමට සූදානම් කියලා ආරක්ෂක ලේකම්තුමා ඊයේ දවසේදී සඳහන් කරන ආකාරයත් නදිත් අපි දැක්කා මේ උත්සවයේ අවස්ථාවේදී සඳහන් කළා. ඉතින් ඒ නිසා මේ ප්‍රවෘත්තියත් බෞද්ධයන්ට බොහෝ වැදගත් ප්‍රවෘත්තියක් බවට පත් වේ අද දවසේ. අපි ඊයේ දවසේ සමීර මේ පිළිබඳව ඔබට සඳහන් කළා. දවසේ ජාතික පුවත්පත් සියල්ල මේ තොරතුරු වාර්තා කරන ඩේලි නිවුස් පුවත්පතේ ප්‍රධාන ඡායාරූපය වෙන්නේ මේ කාරණාවට අගමැතිතුමන් සහ ජනාධිපතිතුමන් මේ අවස්ථාවට සහභාගී වෙච්ච ආකාරය ඩේලි නිවුස් පුවත්පත තොරතුරු වාර්තා කරමින් ওই විදිහට ඡායාරූපයක් එක්ක වාර්තා කරනවා. අපි ඊයේ දවසේ මේ පිළිබඳව ප්‍රවෘත්ති සටහනකුත් ලැබුවා. පියාරුණ වැඩසටහන යටතේ චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාත්මක වනවා. එම වැඩපිළිවෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හත ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී ආරම්භ කෙරුණා. දීඝවාපීය විහාරාධිපති පූජ්‍ය මහෝය සෝභිත ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමකට අනුව චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු සැලසුම් කර තිබෙනවා. ව්‍යාපෘතිය වසර 3කදී අවසන් කිරීමට නියමිතයි. භාණ්ඩාගාරයෙන් කිසිදු මුදලක් ලබා නොගෙන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම විශේෂ යළිදකිමු දීඝවාපීය වෙබ් අඩවිය එළිදැක්වීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු වුණා. දීඝවාපීය අරුණ ව්‍යාපෘතියට පළමු දායකත්වයේ ලෙසින් නාවියන ආරණ්‍ය සේනාධිපති පූජ්‍ය අගුල්මඩුවේ අරියනන්ද ස්වාමින් වහන්සේ රුපියල් මිලියන 100ක මුදලක් පරිත්‍යාග කළා. තවත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් මෙහිදී විවිධ පරිත්‍යාග සිදු කළා. දීඝවාපී චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ වලට සමගාමීව පුදබිම වෙත පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සලසමින් ශාලා 4ක් හා කාමර 20කින් සමන්විත විශ්‍රාම ශාලාවක් ඉදිකිරීමටද සැලසුම් කර තිබෙනවා. මහා සංඝරත්නය මැති ඇමතිවරුන් ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. අපි දැක්කේ දීඝවාපීය ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබඳව ජනාධිපතිතුමන් සාග්‍රාමාත්‍යවරයා සහභාගී වී සිදු කළ උත්සවයේ තොරතුරු. නඩිත් ඒකත් එක්කම අපිට යන්න පුළුවන් අද දවසේදී ජනාධිපතිතුමාගේ ගම සමග පිළිසඳරක් වැඩසටහන අද ආරම්භ වෙනවා. 10 වෙනි අදියර මීමුරේදී ආරම්භ වෙන්නේ අද දවසේදී. දිනමින පුවත්පතේ මුල් පිටුවේ වාර්තාවක් අරගෙන අවිලා තිබෙනවා මේ පිළිබඳව. ඊයේ දවසේත් මේ පිළිබඳව තොරතුරු වාර්තා වුණා. මීමුරේදී තමයි දෙවැනි වැඩසටහන ආරම්භ කරනවා කියලා කියන්නේ. නඩිත් මේ වැඩසටහන් මාලාවේ අපි මුල ඉඳලම දැක්කා ජනාධිපතිතුමා ගමට ගියාට පස්සේ බොහෝ පිරිසක් ඇවිල්ලා ජනාධිපතිතුමාත් එක්ක කතා බහ කරලා Tamanට ආවේනික වූ ගැටලු ගණනාවක් ඉදිරිපත් කරනවා. මේවට දැන් විසඳුම් ලැබී තිබෙන බවට තමයි තොරතුරු ලැබෙන්නේ. අමාත්‍යාංශ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ක ගිහිල්ලා මේ ශනික පිළිතුරු ලබා දීමට හැකියාවක් තිබෙන ප්‍රශ්න හඳුනාගෙන ඒවා විසඳා ගන්නට බැරි වුණු කාරණා සොයාගෙන ඒවට ඉක්මන් ප්‍රතිචාර දැක්වීමක් තමයි මේ වැඩසටහනේ අරමුණ වී තිබෙන්නේ. ජනාධිපතිතුමා පිළිබඳව සඳහන් කළා තිබුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ග්‍රාමීය ජනතාවගේ ගැටලු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන ගම සමග පිළිසඳරක් වැඩසටහනේ 10 වෙනි අදියර අද උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ඓතිහාසික මීමුරේ ගම්මානයේදී පැවැත්වෙනවා. මීමුරේ ප්‍රාථමික විදුහල් පරිශ්‍රයේදී මේ වැඩසටහන පැවැත්වීමට නියමිතයි කියලා තමයි සඳහන් කරන්නේ. නජිත් දැන් ඊයේ දවසේදී අපි උඩුදුම්බර ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා රාජ්‍ය අමාත්‍යවරයා ලෝහන් රත්වත්තේ මහතාගෙන් මේ පිළිබඳව විමසීමක් කළා නජිත්. එතකොට ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයෙක් උඩුදුම්බර ගම්මානයට පැමිණෙන ප්‍රථම අවස්ථාව ඒක ඓතිහාසික අවස්ථාවක් කියලා සඳහන් කළා. ඒ නිසා මේකෙදී ගමේ මිනිස්සු ඒ වගේම අවට ගම්මාන ගණනාවක ජනතාවට Tamanගේ ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ප්‍රථම වතාවට තමයි ජනාධිපති
ජනාධිපතිවරයෙක් තමන්ගේ ගම්මානයට පැමිණෙන්නේ මේ වගේ ප්‍රශ්න ගැටලු නිරාකරණය කරගන්න කියලා ඊයේ දවසේදී රාජ්‍ය අමාත්‍යවරයා අප සමග සඳහනකුත් කළා නජිත්. ඔව්. ඔය අතරේ සමීර දැන් ඊයේ දවසේ අපි දැක්ක විශේෂයෙන්ම මහ බැංකුව අධිපතිතුමන් සඳහන් කරන කාරණාවක් අපේ රටේ දේවල් අපේ රටේම නිෂ්පාදනය කරගන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. මේ හින්දා තමයි ආනයන සීමා කරලා අපනයන වැඩි කරන්න කටයුතු කළේ. දැන් තවත් ඉස්සරහට මේක ක්‍රියාත්මක වෙනවා. ඊයේ දවසේ එතුමන් සඳහන් කළා අද ජාතික පුවත්පතත් ඒ පිළිබඳව වාර්තා කරනවා. දිවයින පුවත්පත වාර්තා කරන වාහන ආනයන සීමා දැන්ම ඉවත් කරන්න සූදානමක් නැහැ කියලා. ඔව් නජිත් දිවයින වාර්තා කර තිබෙනවා වාහන ආනයන සීමා දැන්ම ලිහිල් කරන්න බෑ. මේ මහ බැංකුව අධිපතිතුමා කියන කතාවක් තමයි මුල් පිටුවට අරගෙන එන්නේ. රථවාහන ඇතුළු භාණ්ඩ ආනයනය සඳහා දැනට පවතින සීමා ලිහිල් කිරීමට තවමත් හැකියාවක් නැතයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා කොළඹ මහ බැංකු මූලස්ථානයේදී උදේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළා කියන කාරණේ තමයි වාර්තා කර තිබෙන්නේ. වාහන ආනයන සීමා දැන්ම ලිහිල් කරන්න විදියක් නැහැ කියලා තමයි මහ බැංකුව අධිපතිතුමා සඳහන් කර තිබෙන්නේ. ඒ අතරේ වීකෙන්ඩ් FT පුවත්පතත් අද ප්‍රධාන පුවතක් විදිහට මේ තොරතුරු වාර්තා කරනවා. මහ බැංකුව අධිපතිතුමන් සඳහන් කරපු කාරණාව මහාචාර්ය WD ලක්ෂ්මන් මහත්මයා කියපු කතාව මේ විදිහට ලියනවා. Government managing economy using alternative measures CB chief කියලා තමයි මේ සටහන යොදමින් සඳහන් කරන්නේ. රජය දැන් මේ වෙනකොට රටේ ආර්ථිකය කළමනාකරණය කරගන්න ඒ විකල්ප ක්‍රියාමාර්ග අරගෙන තිබෙන බව එතුමන් සඳහන් කරනවා. slams critics as purveys of doom and gloom විශේෂයෙන්ම මේ ඉදිරියේදී ආර්ථිකය නංවන්න අවශ්‍ය කටයුතු සිද්ධ කරනවා කියලා එතුමන් සඳහන් කරන මාධ්‍යවේදී මහත්තුරු ප්‍රශ්න අහනවා මෙතනදී. තවදුරටත් ඉස්සරහට මේ ආනයන සීමාව පවත්වගෙන යනවද කියලා එතුමන් සඳහන් කරනවා. එකවරම දැන් ආනයන කරන්න අවසර දුන්නොත් එහෙම රටේ ආර්ථිකය නැවතත් කඩන් වැටෙනවා. ඒ හින්දා මේ කටයුත්ත ඉදිරියටත් ක්‍රියාත්මක කරන්න වෙනවා. තව ටික කාලයක් අපිට ඉවසගෙන ඉන්න වෙනවා කියලා එතුමන් සඳහන් කරනවා. අපි ඊ දවසේ ඔබට මේ පිළිබඳව ප්‍රවෘත්ති විකාශන තොරතුරු කිව්වා. අපි බලමු මහ බැංකුව අධිපතිතුමන් මොනවද කිව්වේ කියලා. යම්කිසි සීමා පනවලා තියෙනවා. මහ බැංකුව විදිහට කොහොමද ඉදිරියේදී මේ සම්බන්ධයෙන් යම්කිසි ලිහිල් භාවයක් දෙන්න සූදානම්ද? ලිහිල් භාවයක් දීමට හැකියාව ලැබෙන පරිදි තවමත් විශේෂ තත්ත්වය හැඩ ගැහිලා නැහැ කියන එකයි මගේ නම් අදහස. ටික දවසක් මේක රඳවාගෙන ඉන්න වෙයි. ආනයන පිළිබඳව ඇති කරලා තිබෙන සීමාකම් හිටී ගමන් අත්හැරලා දැම්මතින් අපි නැවත යනවා අර පරණ හිටපු තත්ත්වයට. ඒක වළක්වන්න තියෙන එක මාර්ගයක් හැටියට ලොකු චංක් එකක් මේ විදේශීය විනිමය වියදම් වෙන. මේකෙන් අපිට මිනිස්සුන්ට කන්න බොන්න නැතුව විනාශයක් වෙන්නේ නැහැ. අවශ්‍ය තරම් කල් මේක රඳවා ගන්නට සිද්ධ වෙයි. ඒකයි මගේ විශ්වාසය. ඒ කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ හැර අනිත් සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්වීම යම්කිසි සීමාවක් පනවන්න ඕන කියලාද තවදුරටත් ඔබතුමා කියන්නේ? ඔව් මම නම් හිතන්නේ එහෙමයි. යම් දේවල් තෝරගෙන දැන් අලව් කළා. සීමා කළා, නිදහස් කළා, සීමා කළා, ආයි තෝරාගත් භාණ්ඩ අභිවෘද්ධ කරලා තියෙනවා. ඔව් ඒ මහ බැංකුව අධිපතිතුමා සඳහන් කරන කාරණයක් දැසටයි අපි අවධානය යොමු කළේ. ජාතික පුවත්පත්වල වලත් වාර්තා කර තිබුණා මේ ප්‍රවෘත්තිය. වාහන ආනයන සීමා දැන්ම ලිහිල් කරන්න බෑ කියන කතාව තමයි නජිත් වාර්තා වෙන්නේ. නජිත් දැන් මහ බැංකුව අධිපතිතුමා හැම සඳහන් කරද්දී පාර්ලිමේන්තුවේදී අජිත් නිවාඩ් කබ්‍රාල් රාජ්‍ය අමාත්‍යවරයා කියන කතාවකුත් වාර්තා වෙනවා දිවයින පුවත්පතේ මුල් පිටුවේ. ඒ තමයි ටයිල් ගැසට් එක රිවර්ස් කළේ දේශීය නිෂ්පාදකයන්ගේ ඉල්ලීම් සමාලෝචනය කරලයි කියලා දිවයින මුල් පිටුවේ සිරස්තලයක් ඇවිල්ලා තියෙනවා. කබ්‍රාල් පාර්ලිමේන්තුවේදී කියයි වාර්තාව සඳහන් වෙනවා. ටයිල් සහ සෙරමික් භාණ්ඩ ආනයනය සඳහා සීමා පනවමින් මුදල් අමාත්‍යවරයා පෙබරවාරි මාස 2 වෙනිදා පැන වූ ගැසට් නිවේදනය යලි අත්හිටුවමින් රජය විසින් නැවත නියෝගයක් නිකුත් කළේ දේශීය නිෂ්පාදකයන් විසින් ඉදිරිපත් කරන ලද එල්ලීම් සමාලෝචනය කිරීමෙන් පසුව බව රාජ්‍ය මුදල් අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා කියලා තමයි දිවයින මුල් පිටුවේ සිරස්තලයක් හැටියට අරගෙන ඉන්නේ අද දවසේ. අද ශ්‍රී ලංකාදීපත් මේ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. ටයිල් සෙරමික් බඩු ආනයනික සීමා ලිහිල් වේ අලුත් ගැසට්ටුවක් එයි කියලා සමීර පහුගිය දවස්වල අලුතෙන් ගෙවල් හදපු උදවියට මේ මිලදී ගන්න ටයිල් තිබ්බේ නෑ වෙළඳපොලේ. පහුගිය කාලේ නම් ආනයනික ටයිල් එහෙම ටයිල් වර්ග තියෙනවා. මේ දේවල් අඩු මිලට ගන්න හැකියාව තියෙනවා. හැබැයි අපේ රටේ නිෂ්පාදනය කරන ටයිල් වල නිෂ්පාදන වියදම ටිකක් වැඩි. හැබැයි මේ දේවල් ඉතින් දරාගෙන ඉන්නත් ඕනේ රටක් විදියට ඉස්සරහට යන්න. කොහොම වුණත් කෙටි කාලින සහනයක් විදියට හරි ටයිල් සෙරමික් බඩු ආනයන සීමා ලිහිල් කරලා තියෙනවා. අලුත් ගැසට්ටුවක් එයි කියලා සඳහන් වෙනවා. ටයිල් හා සෙරමික් ආනයන සීමා
සීමා ලිහිල් කිරීම සඳහා අලුත් ගැසට් නිවේදනයක් පෙරේදා නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා ඊයේ දවසේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා ස්ථාවර නියෝග 27 යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ අනුව 2021 දෙවැනි මාසයේ දෙවැනිදා පෙබරවාරි 2 වෙනිදා නිකුත් කරපු ගැසට් නිවේදනය අවලංගු කරන බවට තොරතුරු වාර්තා වෙනවා කියලා අද ලංකාදීපය ওই විදිහට විශේෂයෙන්ම වාර්තා කරනවා ප්‍රධාන පිටුවේ සිරස්තලයක් විදිහට. ඔව් රාජිත් අපිට පුළුවන් ඊට පස්සේ මේ ඔය ටයිල් කතාවේ නාවල පැත්තේ එහෙම බොහෝ ප්‍රදර්ශනාගාර තියෙන්නේ ටයිල් හොයාගෙන යන මිනිස්සුන්ට. හැබැයි ටයිල් වල අඩුවක් අපිට දක්නට ලැබුණා. ඔබ සඳහන් කළ ආකාරයට රාජිත් අර අලුතෙන් ගෙවල් නිවාස හදපු මිනිස්සුන්ට ටයිල් ටිකක් හොයාගන්න අමාරු වුණා. නමුත් ඒකට යම් සීමාවක් තිබෙනවා. පසු ඒ ලිහිල් කරලා දෙන්නම් කියලා තමයි රජයේ පැත්තෙන් සඳහන් කළේ. අපිට ඊළඟට යන්න පුළුවන් කාරණේ තමයි රාජිත් අපි හැමෝටම ගුරුවරයෙක් වෙච්ච ප්‍රවීණ රංගදරයෙක් විශේෂයෙන්ම ජයරාල් රෝහණ මහතා දැන් සමුගත්තා. එතුමාගේ ජීවන රංග මඩලට සමු දෙනවා. ප්‍රධාන පුවත්පත්වල මේ ප්‍රවෘත්ති අද දවසේදී වාර්තා වෙමින් තිබෙනවා. අපි ඒ නිසා ප්‍රවෘත්තියට වඩා වැඩි ඉඩකඩක් ලබා දෙන්න සූදානම්ක් තිබෙනවා. දිනවෙන පුවත්පතේ වාර්තා කරන්නේ. එතුමන් පිළිබඳව කතා කරනකොට සමීර මේ ITN මාධ්‍ය ජාලයට අපිට එච්චර මේ ආගන්තුක චරිතයක් නෙවෙයි. එතුමා මේ මැදිරියේම ඉඳගෙන බොහෝ වැඩසටහන් වලට තමන්ගේ ඒ සම්පත් දායකත්වය ලබා දුන්නා. දොරමඩලාව වැඩසටහන හරහා ඒ වගේම අනෙකුත් වැඩසටහන් වලට එතුමන් සහභාගී වුණා. එතුමන් දන්න දේවල් බොහෝ මේ හැමෝගෙම හිත්වලට යන විදිහට අපිට කියලා දුන්න කෙනෙක් චරිතයක් විදිහට එතුමන් අපිට හඳුන්වන්න පුළුවන්. ඔව් නජිත් එතුමාගේ දේහය දැන් මේ තත්ත්වයට එක්කම අංක 53 ශ්‍රී සීලානන්ද මාවත කොස්සින්න ගණේ මුල්ල ලිපිනේ තවමත් තැන්පත් කර තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. අද පස්වරු 3 දක්වා දේහයට ගරු බුහුමන් දක්වන්න ඔබටත් අවස්ථාව තිබෙනවා. බොහෝ දිනක් අපි දැක්ක සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මෙතුමාගේ අභාවය පිළිබඳව ශෝකයට පත් වී තිබෙනවා. බොහෝ දිනක් මාධ්‍යවේදීන් ඒ වගේම අනිකුත් බොහෝ පිරිසක් එතුමාගෙන් ගුරු හරුකම් ලබාගත් පිරිස බොහෝ වැඩි නජිත් ලංකාවේ. ඒ වගේම අපේ රටේ මෙතුමාට ගෞරව කරන මිනිස්සු වැඩි. අද හවස 3 දක්වා ඉන්පස්සේ හවස 3න් පස්සේ බොරැල්ලේ සුදර්ශී ශාලාව වෙත ගෙන යාමට නියමිතයි කියලා තමයි අද දවසේදී පුවත්පත්වල තොරතුරු වාර්තා කර තිබුණේ. දිනමිනේ මුල් පිටුවෙත් වාර්තා වෙනවා ප්‍රවීණ රංගදරයෙකු ජයලාල් රෝහණ මහතාගේ අවසන් කටයුතු හෙට සවස් 4:30ට බොරැල්ල කනත්තේ ආදාහනාගාරයේදී සිදුවීමට නියමිතයි කියලා තමයි තොරතුරු අනාවරණය කර තිබෙන්නේ. නජිත් එතුමන් පිළිබඳව කතා කරනකොට සමීර විශේෂයෙන්ම දැන් මේ අපිට ඉතිහාසයට ගියොත් එහෙම එතුමා මීට පෙර අනතුරකට ලක් වෙන එක් අවස්ථාවක. ඒ අවස්ථාවෙත් බොහෝ දෙනෙක් විශ්වාස කළේ එතුමන්ට ජීවිතේ රැකගන්න හැකියාවක් තියෙයිද කියලා. කොහොම වුණත් එතුමන් අර පළවෙනි මරණයේ සටනින් ගැලවිලා ජයග්‍රහණය කළා. ඒ දැනුම රසවින්දකයන්ට ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්නට කටයුතු කළා. හැබැයි දැන් එතුමා අතරින් වෙන් වෙලා අපි එතුමන්ට අපේ භාෂාවෙන් කියනවා නම් අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. නිර්වාණ සම්පත්තිය උදා කරගන්න එතුමන්ට මේ අපිට ලබා දුන්නු ගුරු හරුකම් ඉවහල් වේ කියලා අපි විශ්වාස කරනවා. එතුමන් පිළිබඳව අපි ඊ දවසේ ඔබට මේ විදියට තොරතුරු කිව්වා. මට තව අවුරුදු 4කින් පළ දෙන මහා ධනයෝගයක් තියෙනවා. ඒක ලැබුවාන් පස්සේ මම ජීවත් වෙන්නේ ධන කුවේරෙක් වගේ. හැබැයි ඒක ලබන්නේ දැනටම කියන සෙනසුරු දසාව හමාර වෙලා බුදුගේ දසාව ලැබුවාම. ඒක ඉතින් යථා කාලයේ තථායුරින් සිද්ධ වෙනවා. 1964 වසරේ නොවැම්බර් 1 වෙනිදා උපත ලැබූ ජයලාල් රෝහණයන් කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් සිප් 4 හැදෑරුවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරයෙකු වන ඒ මහතා කැලණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් ලබා ගත්තා. 1976 වසරේ කලා ක්ෂේත්‍රයට පැමිණි ජයලාල් රෝහණයන් රංගන ශිල්පියෙකු, නාට්‍ය පිටපත් රචකයෙකු, වේශ නිරූපණ ශිල්පියෙකු ඇතුළු ක්ෂේත්‍ර රැසකින් කලාව වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබා දුන්නා. සුබ සහ යස, සෙනෙහබර ඩොලි, හිට්ලර්, සොක්‍රටිස්, කැලණිපාලම, හංකිති 13, සුදු සහ කළු යන වේදිකා නාට්‍ය රසක්ම ඔහු රංගනයෙන් වර්ණවත් කළා. ඉසුරු යෝගය, බොරළුපාර, සඳගල තැන්න, මිරිඟුතෙර, එකට ගැටුම ආදී ටෙල් නාට්‍ය රසකටම රංගන ශිල්පියෙකු ලෙස ජයලාල් රෝහණයන් දායක වුණා. තව අවුරුදු 4කින් 5කින් මම මහා කෝටිපතියෙක් වුණාම ඩේවිඩ් අයව රජෙක් වගේ මන් තියාගන්න. ඉසුරු යෝගයේ ටෙල් නාට්‍යයේ මුතුමින චරිතය නිරූපණය කරමින් ඔහු දැක්වූ රංගනය බොහෝ ප්‍රේක්ෂකයන් අතර අදටත් ජනප්‍රියයි. අයෝමා, ටිකිරි සුවඳ, සිංහාවලෝකනය, ද නිවුස්පේපර් ඇතුළු
චිත්‍රපට රැසකටම ඔහු විශිෂ්ටදායකත්වයක් ලබා දුන්නා. සුමති සම්මාන යෞවන සම්මාන ඇතුළු සම්මාන රැසක් හිමි කරගත් කලාකරුවෙකු ලෙසද ඔහු කීර්තියට පත් වුණා. සබේ විදුලි විලක්කුව, සැබෑ මුහුණේ වෙස් මුහුණ ආදී වේශ නිරූපණය හා ආලෝකකරණය පිළිබඳ පර්යේෂණාත්මක ග්‍රන්ථ රැසක් පළ කළ ගෑලාල් රෝහණයන් වේදිකා ආලෝකකරණය පිළිබඳ හත්සල දැනුමක් තිබූ කලාකරුවෙක්. ගෑලාල් රෝහණයන් ස්වාධීන රූපවාහිනී දොරමඩලාව සහ ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහන්වල ප්‍රධාන සම්පත්දායකයෙකුද වුණා. පාර යන ගමන් බලු පැටි බැලුවත් හිතනවා එයා ටෙලිවිෂන් එක බලලා වෙන්නේ නැති මයි දිහා බලන්නේ. ඒ මහතාගේ දේහය අංක 53 ශ්‍රී සීලානන්ද මාවත කොස්සින්න ගණේ මුල් යන ලිපිණේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා. දැන් මුතුමිනේ යන්න තියෙන කීයටද? හෙට උදේ පාන්දර තමයි නැකත තියෙන්නේ. බඩමුට්ටු තරන්ද යන්නේ? එනේ. හොඳ උගත් මිනිස්සෙක් වෙනකොට අර සියලු ආටෝප සාටෝප අරන් දානවා. චාම් මිනිස්සෙක් වෙනවා. සුන්දර චාම් මිනිස්සෙක් වෙන්න ඔබට ආරාධනාව. මම ජයලාල්. අපි යනවා තවත් ප්‍රධාන සිරස්තලයක් දෙසට දිවෙන වාර්තා කර තිබෙන නජිත් දැන් කොරෝනා සහ මේ කරුණු කාරණාත් එක්ක රටේ මාතෘකා එනවා වගේම දේශපාලන භූමියත් යම් ආකාරයකට රත් වෙමින් තිබෙනවා මේ දවස්වල දේශපාලන මාතෘකා කරලියට එමින් තිබෙනවා පසුගිය දින කිහිපෙම පාර්ලිමේන්තුව රැස් වුණා පාර්ලිමේන්තුවේ විවිධ මාතෘකා පිළිබඳව පක්ෂ විපක්ෂ මත ආවා එළියට හැබැයි ඊට වඩා ටිකක් කරලියේ කතා බහ වෙන දේශපාලන මාතෘකාව බවට පත් වෙලා තිබෙනවා පොහොට්ටුවේ හවුල් පක්ෂ නායකයෝ 25 වෙනිදා යලි රැස් වෙනවා කියලා කතාවකුත් දිවෙනට වාර්තා කර තිබෙනවා මේ ප්‍රවෘත්තියත් එක්කම විමල් වීරවංශ අමාත්‍යවරයා පසුගියදා පුවත්පතකට සඳහන් කළ කාරණයක් එක්ක තමයි රටේ මේ මාතෘකා සියල්ල එමින් තිබෙන්නේ පසුගියදා පුවත්පතකට සඳහන් කර තිබුණු ප්‍රකාශයකට පොදු ජන පෙරමුණේ නැත්නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පසුවෙල මන්ත්‍රීවරුන් වගේම කිහිප දෙනෙකුට ප්‍රතිචාර දක්වලා තිබුණා මේ කාරණාත් එක්ක මේ නිසාම සහ තවත් කරුණු කාරණා කතා කරන්න කියලා සන්දානය එහෙම නැත්නම් පොහොට්ටුවට සම්බන්ධ දේශපාලන පක්ෂවල නියෝජිතයෝ සාකච්ඡා වට කීපයක්ම සඳහන් කරලා තිබුණා පවත්වලා තිබුණා. ඒකේ සඳහන තමයි මේ වැඩිදුර ඇවිල්ලා තිබෙන්නේ පොහොට්ටුවේ හවුල් පක්ෂ නායකයෝ 25 වෙනිදා යලි රැස් වෙනවා කියලා කියනවා. සුජීව තත්සර ලියන වාර්තාව රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදු ජන සන්ධානයේ පක්ෂ නායකයන් මේ මාසයේ 25 වෙනිදා යලි රැස්වීමට තීරණය කළ බව පිවිතුරු හෙළවුරුමේ නායක අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා සඳහන් කරනවා කියලා තමයි තොරතුරු එන්නේ. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ඉල්ලා සිටීමට පෙරේදා රැසූ ශ්‍රී ලංකා පොදු ජන සන්ධානයේ පක්ෂ රැස්වීමේදී තීරණයකට පැමිණි බවද අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා ප්‍රකාශ කරනවා. සන්ධානය තුල සාකච්ඡාවක් සංවාදයක් සිදුවන්නේ නම් පවතින ගැටලු පිටාර ගැලීම නතර වනු ඇතැයිද උදේ ගම්මන්පිල මහතා සඳහන් කර තිබෙනවා කියලා තමයි වාර්තා වන්නේ. වාසුදේව නානායක අමාත්‍යවරයා දිනේෂ් ගුණවර්ධන එවැගේම මේ ආදී බොහෝ පිරිසක් මේ පිළිබඳව සාකච්ඡා කරා කියලා තමයි තොරතුරු අනාවරණය කර තිබෙන්නේ පුවත්පත්වල. අදිත් අපි අර සඳහන් කළ ආකාරයටම දේශපාලන මාතෘකා අතරේ ප්‍රධානම කතාවට ලක්වී තිබෙන මාතෘකාවක් තමයි විමල් වීරවංශ මහතා පසුගියදා පුවත්පතකට කළ ප්‍රකාශය. ගම්මන්පිල මහත්මයා කියන තවත් කතාවක් අද ලංකාදීපේ ලියනවා. බත්කා නැති බව සමහර මන්ත්‍රීන්ගේ කතාවලින් පේනවා. පිවිතුරු හෙළවුරුමේ නායක ඇමති ගම්මන්පිල කියයි නිමන්ති රණසිංහ ලියන්නේ. සමහර මන්ත්‍රීවරුන් බත්කා නැති බව වුන් කරන ප්‍රකාශවලින් පෙනෙන්නේ යයි පිවිතුරු හෙළවුරුමේ නායක බලශක්ති අමාත්‍ය නීතිඥ උදේ ගම්මන්පිල මහතා ඊයේ දවසේ ප්‍රකාශ කළා. විශේෂයෙන්ම වැඩිදුරටත් අවධානය යොමු කළොත් එමේ තුමන් කියනවා රට විනාශයට අද දමා පොහොට්ටු රකින්නට හැකි බව ඇතමුන් සිතනවා නම් ඒ අයට දේශපාලනයේ නොතේරෙන බවද හිතෙම කීය. තමන් ඇතුළු කණ්ඩායම එළියට ගොස් කරදර නොකර සිටිනවා නම් සමහරුන් කැමති බවත් ජනතාව වෙනුවෙන් ආණ්ඩුව ඇතුලේ අරගල කරමින් රැඳී සිටින්නට තමන්ට සිදුවන බවත් හිතෙම සඳහන් කළා කියලා උදේ ගම්මන්පිල අමාත්‍යවරයාගේ ප්‍රකාශය අද ලංකාදීපයේ ওই විදිහට ලියනවා. ලංකාදීපයේ අද ඡායාරූපයකුත් පළ කළ තියෙන විශේෂ ඡායාරූපයක්. මේ ඡායාරූපේ සටහන කවියක් විදිහට මෙහෙම ලියලා තියෙනවා. බැඳී එකට රැකුණාමින් වටු රෑන බෙදී නොසිට මෙලෙසින් ඉන්නට ඕන කියලා මේ කවි පන්තියකුත් ලියලා තියෙනවා. ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පහුගිය දවස්වල විමල් වීරවංශ අමාත්‍යවරයා සම්බන්ධින් විවිධ දේවල් ප්‍රකාශ කරලා තිබ්බා. අද මේ විදිහට ලියනවා. ඒ කියන්නේ ලංකාදීපයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉහළ තනතුරක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දිය යුතු බවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන වේදිකාවේ උණුසුම් කතාබහක් නිර්මාණය වී තිබේ. විමල් වීරවංශ ඇමතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉකුත්දා පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී
සම්බන්ධයේදී දැඩි ලෙස විවේචනයක් එල්ල කරනු ලැබුවේ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසිනි. මෙවැනි දේශපාලන වාතාවරණයක් හමුවේ වුවද ඇමතිවරු දෙපළ ඊයේ කොළඹදී හමු වූහ. ඒ සිරිමා බණ්ඩාරනායක ප්‍රදර්ශන හා සම්මේලන ශාලා පරිශ්‍රයේ පැවැති ප්‍රදර්ශන දෙකක සමාරම්භක උත්සවයකට යනුව මේ ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් අනතුරුව අත්පිරිසිදු කර ගැනීම සඳහා ප්‍රසන්න රණතුංග ඇමතිවරයා අතේ තිබූ පිරිසිදු කාරක බෝතලය විමල් වීරවංශ ඇමතිවරයාට දුන් අයුරු කියලා අද ඡායාරූපයක් විදිහට මේ විදිහට වාර්තා කරලා තියෙනවා. අපිටත් කියන්න තියෙන්නේ බැඳී එකට රැකුණාමින් වටු රෑන බෙදී නොසිට මෙලෙසින් ඉන්නට ඕනය කියලා රටක් විදිහට ඉස්සරහට යන්න බෙදෙන්නේ නැතුව වෙන් වෙන්නේ නැතුව ඇමතිවරු උනත් එකට ඉන්න ඕන කියන දේ අපි විශේෂයෙන් මතක් කරන්න කැමතියි. ලංකාදීපය අද ඒ ගැන ලියන්නේ. නජිත් දේශපාලනයේදී සදාකාලික හතුරෝ නැහැ කියලා සඳහනක් තියෙනවා. ඉතින් ප්‍රසන්න රණතුංග මහතා කැබිනට් එකේදී කොයිතරම් වාග් ප්‍රහාර එල්ල කළත් හම්බුණාට පස්සේ ඒගොල්ලෝ මිතුරු බවට පත් වෙනවා. ඉතින් කොමුණත් අපි ඊළඟ ප්‍රවෘත්තිය තෝරාගන්නේ රංජන් රාමනායක මහතා පිළිබඳවත් ප්‍රවෘත්ති මැවුණා පසුගිය කාල සීමාවේදී. රංජන්ට පාර්ලිමේන්තුවෙන් අවසර දෙන්න දිවයින වාර්තා කර තිබෙන සිරස්තලයක් සජිත් යලිත් පාර්ලිමේන්තුවේදී කියයි කියලා තමයි සඳහන් වෙන්නේ. ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට මෙන් රංජන් රාමනායක මහතාද පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවේදී ඊයේ දිනේදී නැවතත් කතානායක මහින්දයාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියා කියලා තමයි දිවයින පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කර තිබෙන්නේ. සිය සහෝදර මන්ත්‍රීවරයෙකු වන රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද අනුව ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලෙසම පවත්වාගෙන යා යුතු බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායක මහින්දයාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියා කියලා තමයි දිවයින වාර්තා කර තිබෙන්නේ මුල් පිටුවේ සිරස්තලයක් විදිහට. සමීර අපි ඉක්මනටම විදේශ පුවතක් බලමු. අද ලංකාදීප විදේශ තොරතුරු අතිරේකයෙන් කියනවා බ්‍රිතාන්‍යයේ විකෘති ආසාදනය වූ 13ක් හමු වෙලා ලක්ෂ 50ක් වෙසෙන මෙල්බර්න් නුවර වසයි කියලා මේ ඕස්ට්‍රේලියාවටත් දැන් බ්‍රිතාන්‍යයේ මේ කොරෝනා නව ප්‍රභේදයේ බලපෑම එල්ල වෙලා තිබෙන බව අද ලංකාදීපේ විදේශ පුවතක් විදිහට දෙනවා. මහ බ්‍රිතාන්‍යයෙන් පළමු වරට හඳුනාගත් COVID-19 වෛරසයේ විකෘති ප්‍රභේදය ආසාදනය වූ 13 දෙනෙකු ඕස්ට්‍රේලියාවෙන් හමු වෙලා තිනවා. ඒ අතරේ චීනයේ BBC තහනම් කළා කියලත් අද ලංකාදීපය විදේශ තොරතුරක් විදිහට කියනවා. අපි ක්‍රීඩා පුවත් දෙසට අවධානය යොමු කරන සූදානම් වෙන්නේ නජිත්. ක්‍රීඩා ප්‍රවෘත්ති වාර්තා කර තිබෙන්නේ මේ ආකාරයට පසුගිය දිනවල ක්‍රිකට් පිළිබඳව කතා බහට ලක් කළා. ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සඳහා කටයුතු බොහොමයක් සිදු වුණා. මේ ලංකාදීප ක්‍රීඩා පිටුවේ වාර්තා කර තිබෙන සිරස්තලයක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් 4 දෙනෙක් අසමත් වෙනවා. මේ 4 දෙනා කවුද කියලා බලන්න පුළුවන්කම ලැබෙනවා. ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ ඊයේ පැවති අතර එම පරීක්ෂණකෙන් ක්‍රීඩකයෝ 9 දෙනෙක් අසමත් වෙනවා. ඩිල්රුවන් පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, බානුක රාජපක්ෂ සහ ධනුෂ්ක ගුණතිලක ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේ අසමත් වූ ක්‍රීඩකයෝ බවට පත් වෙනවා. කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයන්ට තවත් අවස්ථාවක් දෙනවා කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සඳහන් කර තිබෙන ප්‍රවෘත්තිය ලංකාදීප ක්‍රීඩා පිටුවේ වාර්තා කර තිබෙනවා. අපි ක්‍රීඩා තොරතුරුත් එක්කම සූදානම් කාටුන් බලන්න. අද කාටුන් බලන්න සූදානම් වෙන්නේ තෝරාගන්නේ ලංකාදීප පුවත්පතේ කාටුනය දාස අඳින කාටුනේ. බලන්න මේ තැඹිලි ගෙඩියක් දික් කරලා තියෙන්නේ කවුද කාටද දික් කරලා තියෙන්නේ? විමල් වීරවංශ ඇමතිවරයා පැත්තකටලා බලාගෙන ඉන්නවා. එතුමට ඔන්න දැන් අතකින් තැඹිලි ගෙඩියක් දික් කරනවා. මේ ආණ්ඩුවේ පක්ෂ 8ක් ඔන්න දැන් ආණ්ඩුවේ පක්ෂ 8ක් එතුමාට තැඹිලි ගෙඩියක් දීලා පිළිගන්නවා වගේ තමයි අපිට පේන්නේ. තැඹිලි වලට එතුමා අහුවේද කොහොමද දන්නේ නැහැ. ඔව් විමල් වීරවංශ මහතා පිළිබඳවම තමයි පංකජ රුවින්දගේ සරදම් කාටුනේ ලංකාදීප පුවත්පතේ තිබෙන්නේ. දෙන්නේ කතා බහ කරමින් ඉන්නේ නඩින්. සීගිරිය අබේභූමියත් ඉඩම් කොල්ල කනවලු කියලා කෙනෙක් සඳහන් කරනවා. ඔන්න වීරවංශට සීගිරි යන්න chance එකක් කියලා කියනවා. අපි දැක්කා පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මහතා කිව්වා සීගිරි කතාවක් සීගිරියවත් යන්න බැරි වුණා කියලා. එතුමාට දැන් සීගිරියට යන්න ඕන chance එකක් තියෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. මේ දෙවෙනි පුවත්පතේ බෙම්පියා කාටුනේ ඒ කියන්නේ විමල් එමතුමා ගැනම තමයි. බෙම්පියා කාටුනෙන් ඔන්න බලන්න විමල්ට පාට් දාන්න ආවොත් අතාරින්නේ නැහැ කියලා මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ කියනවා කියලා. ඔන්න දැන් බෙම්පියා කියනවා මේ පත්තරේ තිබ්බ එකක් කියවලා මේ පුංචි බෙම්පියා ඉඳගෙන චාලි අයියාගේ නෝනද කොහෙද ඉන්න බලුකුක්කත් ඉන්නවා. ඒ දිනට කියනවා විමල්ට පාට් දාන්න ආවොත් අතාරින්නේ නැහැ කියලා මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ කියනවා. ඔය පාට් දාන අයට මහින්ද සුළඟ හැමූ හැටියෙම ගහගෙන යනවා කියලා. ඔන්න දැන් මේ හැමෝම එකතු වෙලා කියනවා ඔය පාට් දාන අයව මහින්ද සුළඟ හැමූ හැටියෙම ගහගෙන යනවා කියලා. මහින්ද මහත්තයා මොන හරි කිව්වොත් ඉතින් ඔය කට්ටියට කටවහගෙන තමයි ඉන්න වෙන්නේ කියලා තමයි ඔය කියන්නේ බෙම්පියා කාටුනේ. අපි යන්නේ ඊළඟට ජයන්ත වික්‍රමසිංහගේ Facebook කාටුන් එකට.
දෙන්නෙක් කතා වෙනවා නජිත් මේ විදිහට කියන්නේ අපි බලමු අක්කරයට වැඩි වගා කරන ගොවීන්ට තුවක්කු දෙන්න යනවලු මං හිතන්නේ වනජීවිය බය කරගන්න වෙන්න ඇති කියලා කියනවා. තුවක්කු ගොවීන්ට මොකටද වනජීවිය බය කරගන්න කියලා තමයි කියන්නේ. දෙවෙනි පුවත්පතේ උදේ විමලසිරිගේ පුරසාරං කාටුනේ මේ පුරණුයි දේශපාලකතුමයි ඉන්නවා මේ දෙන කතා කරන්නේ බඩු මිල ගැන. ඉස්සර වගේ අඩු කරපු බඩු නොතිබුණොත් සර් ඉස්සර වගේ අඩු කරපු බඩු නොතිබුණොත් සර් කියලා ඔන්න දැන් කියනකොට අනිත් එක්කෙනා කියනවා ඉස්සර කෑවා වගේ කට වහගෙන කාපම්බන් ඉස්සරත් කෑවනේ ඉස්සර කෑවා වගේ කට වහගෙන කාපම්බන් කියලා තමයි කියන්නේ දේශපාලකතුමන්ලා ඉතින් එහෙම කිව්වට මිනිස්සු කොහොමද කන්නේ ඔව් සුවාරිස්ගේ කාටුන් එකක් තියෙනවා දාස අපවලන ගෙනෙන බන්දුල ඇමතුමාට කිවිසුම් යනවා නඩි දිගටම මේ අනිත් පුරවැසියා කියනවා අඩු මිලට බඩු ගන්න කඩේකට ගිය එකෙක් සව මතක් කරනවා ඇති කියලා කියනවා බන්දුල ගුණවර්ධන ඇමතුමාට කිවිසුම් යනකොට ඔන්න මිනිස්සු මතක් කරනවා කියලා තමයි කියන්නේ. අපි අද දවසේ කාටුන් අවසන් කරන්න තෝරගන්න සූදානම් ගජමන් නෝනා කවිය අද දවසේ මේ විදිහට තමයි සමීර අපි කවි කියමු. ඔව් මේ විදිහට සඳහන් වෙන්නේ ඩෙංගු මදුරුවන් වනසා දමන්නට තව මදුරුවෙක් හැකිවිය ඇති කරන්නට බැරි වූ නමුත් මෙතුවක්ින් මිදෙන්නට විසෙන් ඇහැකි කවදත් විස නසන්නට විසෙන් විස නසන්න තමයි සිද්ධ වෙන්නේ ඉදිරියේදී විශේෂයෙන්ම මේ කොරෝනා ඉන්නත් පාවිච්චි කරනකොට බොහෝ දෙනෙක් කියනවා ආසාත්මිකතා ඇති වෙන්න ඉඩකඩ තියෙනවා කියලා විවිධ රටවල ඇති වෙලා තියෙනවා. හැබැයි අපේ රටේ එහෙම ලොකුවට වාර්තා වෙලා නැහැ. සමහර රට උණ තත්ත්වය ඇති වෙනවා. ඒක ස්වභාවිකයි කියලා තමයි වෛද්‍ය අංශ සඳහන් කරන්නේ. ඔය අතරේ ඩෙන්ගු රෝගයත් ව්‍යාප්ත වෙනවා. හැම දෙයක් ගැනම පරිස්සමෙන් සැලකිල්ලෙන් අපි කටයුතු කරන්න ඕනේ. අද දවසේ ආසාදිතයන් ප්‍රමාණය 900ට වැඩි සීමාවකට යන්න එපා කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඔබේ විමසිලිමත් බව, පරිස්සම් බව, ආරක්ෂාකාරී බව බොහොම සමීර නඩිත් අපිට සමුගන්න වෙලාව ඇවිල්ලා අපි සමුගන්න සූදානම් වන්නේ ඔබට නිරෝගිමත් හෙට දවසක් ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නවා සතියග පත්තර මේන්තුව තුලින්. අපි ඔබ මුණ ගැහෙන සූදානම් හෙට දවසේ. සුබ දවසක්.